වස්සාන ධර්ම දේශනා බුද්ධාගම බෞද්ධකම කියලා කියන්නේ දන් දෙන එකයි, පොයට සිල් ගන්න එකයි, මල් පහන් පූජා කරන එකයි, ගෙදර පිරිත් ටික කියා ගන්න එකයි, පාංශු කූලි දෙන එකයි. ඕව තමයි බුද්ධාගම බෞද්ධයෙක් කියලා හිතනවා. බෞද්ධයාට ඊට වඩා වගකීම් තියෙන වෙන්නතුනේ. බෞද්ධයා ධර්මයෙන් දැනුවත් වෙන්න ඕන. ඒ දැනුවත් නොවීම තමයි මේ අභාග්‍ය සම්පන්න දේවල් වලට මුහුණ දෙන්නේ. ධර්මයෙන් දැනුවත් නොවුනහම ලේබලේ විතරක් තියෙනකොට එතකොට මොකද වෙන්නේ? Tamanට නිසි තීරණයක් ගන්න බෑ. වෙනින් දේවවාදී ආගමකින් ඇවිල්ලා කිව්වොත් එහෙම ඔන්න දෙවියන් වහන්සේෝ සේරම කළා දෙනවා මෙහෙ එන්න කියලා. අර බෞද්ධ ලේබලේ ගලවලා අනිත් ආගමක ලේබලේ ගහ ගන්නවා. මොකද මේ ධර්මයෙන් දැනුවත් නොවීම නිසා. ලෝකී විශිෂ්ටතම ශ්‍රේෂ්ඨතම දර්ශනීය බෞද්ධ දර්ශනයයි. ඒක ආගමකට සීමා වෙන දෙවියන් වහන්සේ සිද්ධ කරන දෙයක් නෙවෙයි. ඒක තමන් ස්වාධීනව නිදහස්ව සොයා බලලා ස්වකීය නුවණින්ම ස්වයං ශික්ෂණයක් තුලින්ම ඉදිරියට යා යුතු වැඩපිළිවෙල. එහෙම නැතුව කවුරුවත් ළඟට ගෙනල්ලා දෙන දෙයක් නෙවෙයි. තමාගේ ස්වාමියා තමා. තමාගේ ගැලවුම් කරුවා දෙවියෙක් නෙවෙයි තමන්. තමාගේ විමුක්තිදායකයා තමන්. ඒක නිසා අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤෝ විසෝධිමේ. පිරිසිදු බව අපිරිසිදු බව සකස් කරන්න වෙන කවුරුවත් නෙවෙයි. පිහිට වෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි. තමන්ට පිහිට වෙන්නේ තමන්මයි. තමන්ගේ පිරිසිදුකම හදන්නේ තමන්මයි. ඒ නිසා පින්නතුනි, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අපි කවුරුත් ධර්මයෙන් දැනුවත් වී ඉස්සරහට යන්න ඕන. එහෙම නැත්නම් පුහු ආටෝප සාටෝප සාඩම්බර ජීවිතයකට විතරයි අපි හිමිකම් කියන්නේ. ඇතුළත මොකුත් නැහැ. පිටින් ලේබලේ තියෙනවා. වැඩක් නැහැ. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ රම්‍යලතා රත්නායක මෑණියන් සහ දමයන්ති පෙරේරා නැන්දනිය විසින්. මෙම පින්වත් දෙදෙනාගේ ප්‍රධාන අරමුණ වන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි සැප්තැම්බර් 26 වන දින උපන්දිනය සමරන ජෙනිටා මුදුමනී කුමාරී මහත්මියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සහ එතුමියගේ පවුලේ සියලුම දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කිරීම. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ රම්‍යලතා රත්නායක මෑණියන් සහ දමයන්ති පෙරේරා නැන්දනිය විසිනුයි. මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ ඕස්ට්‍රේලියාවේ පදිංචි සැප්තැම්බර් 26 වන දින උපන්දිනය සමරන ජෙනිටා මුදුමනී කුමාරි මහත්මියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සහ එතුමියගේ පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම.
ඉතින් අපි ජෙනිටා මුදුමනි කුමාරි මහත්මියට වාසනාවන්ත උපන්දිනයක් වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙවියන්ගේ දීව ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර වාසනාවන්ත අනාගතයක් උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. තවත් අරමුණු කීපයක් සඳහන් කරලා තියෙනවා. ඒවා අපි පසුව ධර්මදේශනාව අවසානයේදී සිහිපත් කරලා පින් දීම සෙත් ප්‍රාර්ථනා කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යය විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරමින් ධර්මඥානය වර්ධනය කර ගැනීම සඳහාත් මෙලොව මානසික සැනසීම සහනය උරුම කර ගැනීම සඳහාත් තමන්ගේ ජීවිතය තුළ යම් යම් අඩුපාඩුකම් පවතිනවා නම් ඒ අඩුපාඩුකම් වලින් අත් මිදිලා නිවැරදි ජීවිතයක්, දැහැමි යුක්ති සහගත සාධාරණ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරන පරිසරය සකස් කර ගැනීම සඳහාත් ඒ වගේම මෙලොව වශයෙන් ජීවිතය සාර්ථක කරගෙන පරලෝ ජීවිතයත් වාසනාවන්ත ප්‍රතිසන්දියක උපත ලබාගෙන පින්වතුනි, ඒ සියල්ලටමත් වඩා සංසාරී අනන්ත කාලයක් ඉපදෙමින් මැරෙමින් යන මේ ගමනේ අන්න ඒ සසරගත දුක නිවලා ආධ්‍යාත්මී ඇති කරගන්නා අවබෝධය තුළින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම කියන මේ කාරණා සියල්ල මුදුන්පත් කර ගැනීම පිණිසයි ධර්මයෙන් දැනුවත් වීම අවශ්‍ය වන්නේ. ධර්ම ශ්‍රවණයෙන් තොරව පින්වතුනි කවරෙකුටවත් නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. මොකද පර්යාප්තියෙන් දැනුවත් නොවි අපට ප්‍රතිපත්තිය පුරන්න බෑ. කෙනෙක් සීල ප්‍රතිපදාවට එන්න නම් සීලය ගැන දැනගන්න ඕන. භාවනා කරන්න නම් භාවනාව ගැන දැනගන්න ඕන. ධර්මයේ පිළිපදින්න නම් ධර්මයේ පිළිබඳ දැනුවත් වෙන්න ඕන. ඒ දැනුවත් භාවය ලබා ගන්න පර්යාප්තිය අවශ්‍යයි පින්වතුනි. ඒ නිසා ධර්මයේ ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ධර්ම ශ්‍රවණයෙන් තොරව ඒකයි මා කීවේ නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ කියලා. ඒ නිසා නිවන් දැකීම විශේෂෙහි අත්‍යවශ්‍යයි පින්වතුනි ධර්ම ශ්‍රවණය. අඩුම ගානේ තමන්ගේ චරිතයට අනුව භාවනා කමටහනක් ලබාගෙන බවුන් වැඩීම සඳහා කටයුතු කරන්න නම් භාවනාව පිළිබඳව කමටහන පිළිබඳව අපි දැනුවත් වීම අත්‍යවශ්‍යයි. ඒ දැනුවත් වන්නේ ධර්මයෙන්. ඒක තමයි මේ කියන්නේ ධර්මයේ ශ්‍රවණයෙන් තොරව අපට නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ කියලා. සමහරු ධර්මඥානය ලබා ගන්නේ නැතුව පින්වතුනි එක විටම භාවනා කරන්න යන සිරිතක් තියෙනවා. අපි ධර්මය අපට උවමනා නැහැ. අපි භාවනාවටයි කැමැත්ත කියලා. එතකොට එතනත් ධර්ම ශ්‍රවණය තුලින් තමයි භාවනාවට යන්නේ. හැබැයි ඒ දැනගන්නේ භාවනාව ගැන. නමුත් පින්වතුනි දැන් අපි දැනගන්න ඕන අපි තුල භාවනාවෙන් කෙරෙන දේ. මොකද්ද භාවනාවෙන් කෙරෙන්නේ? හිත දියුණු කරගන්න එක. ඒ වගේම ප්‍රඥාව ලබා ගන්න එක. මේ කරුණු දෙකනේ කෙරෙන්නේ. මොකටද මේ කරුණු දෙක?
సంతాනගත කෙලෙස් දුරු කරන්න. సంతానගත කෙලෙස් කියලා කියන්නේ මේ හිතේ පවතින කෙලෙස්. එතකොට පින්නතුනි මේව ගැන දැනුවත් වෙලා ඉන්න ඕනනේ. එතකොට ක්ලේශයක් කියන්නේ මොකක්ද? ක්ලේශයක් කොහොමද අපේ හිත තුල පවතින්නේ? අනුසය වශයෙන් පවතින හැටි, පරිඋත්ථාන වෙන හැටි, වීතික්කම වෙන හැටි. එතකොට මේ කෙලෙස් කොහොමද අපි ප්‍රහාණය කරන්නේ? තදංග වශයෙන් ප්‍රහාණය කරන හැටි, විස්කම්බන ප්‍රහාණය කරන හැටි, ඒ වගේම සමුච්ඡේද ප්‍රහාණය කරන හැටි. දැන් මේවා දැනුවත් නොවි පින්නතුනි හිත දියුණු කරගන්නවා කියන කාරණේට අපට යන්න බෑ. අපි දැනගන්න ඕන හිත කියන්නේ මොකද්ද? හිතේ කෙලෙස් හටගන්නේ කොහොමද? හිත දියුණු කිරීමෙන් කෙලෙස් පිළිබඳව අවබෝධ වෙන හැටි. කෙලෙස් දුරු කරන්න නම් මොකද කරන්න ඕන? දැන් මේවා ධර්මයෙන් දැනුවත් වෙන්න ඕන මුලින්. ඒකයි අපි කිව්වේ පර්යාප්තිය නැතුව ප්‍රතිපත්තියට යන්න බෑ කියලා. මොකද ප්‍රතිපත්තිය ගැන කියලා දෙන්නේ පර්යාප්තිය නිසා. ඒ නිසා අපට පර්යාප්තියත් අවශ්‍යයි, ධර්මයත් අවශ්‍යයි, ප්‍රතිපත්ති පිරීමත් අවශ්‍යයි. ඒ තුලින් අපට ප්‍රතිවේදේවත් නිර්වාණය සාක්ෂාත් කරගන්න අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ අවබෝධ කරගන්න ගිහිල්ලා එක විටම මම නම් භාවනා කිරීම තමයි කියලා කරන්නේ. එහෙම යන්න එපා. ඉස්සෙල්ලා මේ සූත්‍ර පිටකයේ ඇති ධර්මයෙන් අපි දැනුවත් වෙන්න අත්‍යවශ්‍යයි. එතකොට ඒ කෙලෙස් නැසන පිළිවෙල ඊළඟට හේතුඵල ධර්මය, කර්මය, පුනර්භවය, පටිච්චසමුප්පාදය මේවා පිළිබඳව නිර්වාණය මේවා පිළිබඳව අපි මුලින් දැනුවත් වීම කරන්න ඕන. ඒ දැනුවත් වුණාම තමයි අපට හිතේ ක්‍රියාකාරීත්වය, කෙලෙස් වල වර්ධනය, කෙලෙස් වල ක්‍රියාත්මක වීම මේවා දැනගෙන හිත සමාහිත කරගන්නත්, හිත තුළ දියුණුවක් ඇති කරගන්නත්, ඒ වගේම ප්‍රඥාව ලබා ගැනීමට අවශ්‍ය කරන පසුබිම හදාගන්නත් අපට පුළුවන් වෙන්නේ අන්න එතකොටයි. ඒ නිසා මෙන්න මේ తত্ত্বය අපි අවබෝධ කරගෙනයි කටයුතු කරන්න ඕන පින්වත්නි. පින්වත්නි මම අද දේශනාවෙන් ඔබේ දහම් දැනුමට එක් කරන්න කැමති විශේෂයෙන් දැන් අපි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවනේ සිව්වණක් පිරිසක්. අපි දැනුවත් වෙන්න ඕනනේ මොකද්ද සිව්වණක් පිරිස කියන්නේ? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයේ ලැබුව වෙලාවේ මාරය ඇවිල්ලා කිව්වනේ පිරිනිවන් පාන්න කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ මාරයට දුන්න උත්තරේ මොකද්ද? මම අනාගතේ ගොඩනගනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිව්වණක් පිරිසක්. මේ සිව්වණක් පිරිස ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත, ධර්මදර, විනයදර, ධර්මානුධර්ම ප්‍රතිපන්න, සාමීචි ප්‍රතිපන්න පිරිසක්. මේ ධර්මයේ ඉගෙනගෙන, මේ ධර්මයේ විවරණය කරමින්, ධර්මයේ ගෙනහැර දක්වමින් කටයුතු කරනකම් මම පිරිනුවන් පාන්නේ නැහැ. මේක තමයි මාරයට දුන්න උත්තරේ. ඒකට තමයි මාරයා ඉවත් වෙලා ගියා. පින්වතුනි බුදුහාමුදුරුවෝ එහෙනම් ලෝකයේ ඇමතුවේ මේ වචන හතරෙන්. මොකද්ද වචන හතර? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. භික්ෂු කියලා කියන්නේ ගිහි සමාජය තුලම ඇතිවන නවතම සමාජයක්. මොකද බෞද්ධ භික්ෂු සමාජයක් ඒ වෙනකන් ಭಾರತೀಯ සමාජයේ තිබුණේ නැහැ. වෙනත් තිබුණා ඕනතරම් ශ්‍රමණ සම්ප්‍රදායන්, ශ්‍රමණ නිකායන්, තාපස නිගණ්ඨ, ජටිල, ආජීවක, පරිබ්‍රාජක ආදී කොටස් තිබුණා.
බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදායක් ලෝකයට ඇති වෙන්නේ පළවෙනි වතාවටයි. ඒ නිසා මේ බෞද්ධ ශ්‍රමණ සම්ප්‍රදාය හැඳින්වුවේ භික්ෂු කියලා. භික්ෂු කියලා කියන්නේ භික්ෂාව. අන් අයගෙන් යැපෙනවා යන අර්ථය. ඒ වගේම ලොව ඇති සියලු දේ චින්දති බින්දති කැඩෙන බිඳෙන බව දන්නවා යන අර්ථය. ඒ වගේම ගිහිගේ නික්මී නෙක්කම්ම සැප සොයා ගිය උතුම් නික්මීමක් ඇති පිරිසක් කියන අර්ථය පින්වතුනි. මේ භික්ෂු කිව්වත් භික්ෂුණී කිව්වත් තියෙන්නේ. උපාසක උපාසිකා කියන්නේ ඇයි? උපාසක කියලා කියන්නේ තෙරුවන් සරණ ගියා කියන එකයි. උපාසිකා කියන්නේත් ඒක. යම් කෙනෙක් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන් සරණ ගියා නම් සරණාගමණය ඇති වුණා නම් අන්න එතන උපාසක උපාසිකා යන වචන දෙක භාවිත කරනවා. උපාසක උපාසිකා. පින්වතුනි මේ උපාසක උපාසිකා කියන වචන දෙකට නියම විදියට හිමිකම් කියන්න නම් අනිවාර්යයෙන්ම අපි තුල ඇති වෙන්න ඕන තෙරුවන් පිළිබඳ අවබෝධයක්. තෙරුවන් සරණ යන්න ඕන තෙරුවන් ගැන දැනගෙන. එතකොට බුදු ගුණ කීයද? දහම් ගුණ කීයද? සංඝ ගුණ කීයද? නවරහාදී බුද්ධ ගුණයන්, ස්වාක්ඛාතතාදී ධර්මී ගුණ 6, සුප්‍රතිපන්නාදී සංඝයාගේ ගුණ 9. එතකොට මෙතන ගුණ තියෙනවා 24ක්. මේ ගුණ 24 පිළිබඳව දැනුවත් වීම අවශ්‍යයි තෙරුවන් සරණ යනකොට. ලෝකේ කිසිම ඉගැන්වීමක දර්ශනයක චින්තනයක නැති සුවිශේෂීම ගුණ 24ක් තමයි මේ තෙරුවන් ගුණ කියලා කියන්නේ. එතකොට උපාසක උපාසිකා කියලා කියනකොට මෙන්න මේ ගුණ 24න් දැනුවත් වීම අවශ්‍යයි. එතකොට භික්ෂුව භික්ෂු ස්වභාවයට පත් වෙද්දී දැනුවත් විය යුතු කොටසක් තියෙනවා. ගිහියෙක් උපාසක වෙනකොට උපාසිකා වෙනකොට දැනුවත් විය යුතු කොටසක් තියෙනවා. මේවා පිළිබඳ දැනුවත් වීම තුල තමයි තමන්ගේ වචනයට වචනේ සැබෑ අරුතට අපි සාධාරණයක් කළා වෙන්නේ. නැත්තම් වෙන්නේ ලේබලේ විතරක් වෙනවා. භික්ෂු ලේබලේ, භික්ෂුණී ලේබලේ, උපාසක ලේබලේ, උපාසිකා ලේබලේ. නමුත් ඊට එහා අපි යන්න ඕන. ඒකයි මේ කියන්නේ. ඒකනේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මාරයට කියන්නේ මම අනාගතයේ ඇති කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කොහොමද වෙන්න ඕන? ව්‍යක්ත වෙන්න ඕන. විනීත වෙන්න ඕන. විශාරද ධර්මයෙන් විශාරද වෙන්න ඕන. ධර්මදර වෙන්න ඕන. විනයදර වෙන්න ඕන. දැන් බලන්න මේ වචනවල අර්ථය බැලුවාම කොයිතරම් ධර්මයෙන් සන්නද්ධ පිරිසක් වෙන්න ඕනද? අපි කොටස් 4ම භික්ෂුව භික්ෂුණිය කියන කොටස් දෙක විතරක් නෙවෙයි. උපාසක උපාසිකා කියන කොටස් දෙකත්. ඒ කොටස් දෙකත් අනිවාර්යෙන්ම පින්වතුනි අත්‍යවශ්‍ය වෙනවා. මොනෝ වෙන එකද? අත්‍යවශ්‍යයි මේ ධර්මයෙන් දැනුවත් වීම, ධර්මයෙන් සන්නද්ධ වීම. එතෙන්ට යන්නේ නැතුව අර ලේබලේ විතරක් තියෙනකොට තමයි එතකොට හිතන්නේ බුද්ධාගම බෞද්ධකම කියලා කියන්නේ දන් දෙන එකයි, පොයට සිල් ගන්න එකයි, මල් පහන් පූජා කරන එකයි, gedara පිරිත් ටික කියා ගන්න එකයි, පාංශු කූලි දෙන එකයි. ඕව තමයි බුද්ධාගම බෞද්ධයෙක් කියලා හිතනවා. බෞද්ධයාට ඊට වඩා වගකීම් තියෙන වෙනතුනේ. බෞද්ධයා ධර්මයෙන් දැනුවත් වෙන්න ඕන. ඒ දැනුවත් නොවීම තමයි
මේ අභාග්‍ය සම්පන්න දේවල් වලට මුහුණ දෙන්නේ. ධර්මයෙන් දැනුවත් නොවුනහම ලේබලේ විතරක් තියෙනකොට එතකොට මොකද වෙන්නේ? Tamanට නිසි තීරණයක් ගන්න බෑ. වෙනින් දේවවාදී ආගමකින් ඇවිල්ලා කිව්වොත් එහෙම ඔන්න දෙවියන් වහන්සේෝ සේරම කළා දෙනවා මෙහෙ එන්න කියලා. අර බෞද්ධ ලේබලේ ගලවලා අනිත් ආගමක ලේබලේ ගහ ගන්නවා. මොකද මේ ධර්මයෙන් දැනුවත් නොවීම නිසා. ලෝකී විශිෂ්ටතම ශ්‍රේෂ්ඨතම දර්ශනය බෞද්ධ දර්ශනයයි. ඒක ආගමකට සීමා වෙන දෙවියන් වහන්සේ සිද්ධ කරන දෙයක් නෙවෙයි. ඒක තමන් ස්වාධීනව නිදහස්ව සොයා බලලා ස්වකීය නුවණින්ම ස්වයං ශික්ෂණයක් තුලින්ම ඉදිරියට යා යුතු වැඩපිළිවෙලක්. එහෙම නැතුව කවුරුවත් ළඟට ගෙනල්ලා දෙන දෙයක් නෙවෙයි. තමාගේ ස්වාමියා තමා. තමාගේ ගැලවුම් කරුවා දෙවියෙක් නෙවෙයි තමන්. තමාගේ විමුක්තිදායකයා තමන්. ඒක නිසා අත්තාහි අත්තනෝනාතෝ කෝහිනාතෝ පරෝසියා. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤෝ විසෝධිමේ. පිරිසිදු බව අපිරිසිදු බව සකස් කරන්න වෙන කවුරුවත් නෙවෙයි. පිහිට වෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි. තමන්ට පිහිට වෙන්නේ තමන්මයි. තමන්ගේ පිරිසිදුකම හදන්නේ තමන්මයි. ඒ නිසා පින්නතුනි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අපි කවුරුත් ධර්මයෙන් දැනුවත් වී ඉස්සරහට යන්න ඕන. එහෙම නැත්නම් පුහු ආටෝප සාටෝප සාඩම්බර ජීවිතයකට විතරයි අපි හිමිකම් කියන්නේ. ඇතුළත මොකුත් නැහැ. පිටින් ලේබලේ තියෙන වැඩක් නැහැ. පින්නතුනි මේ කොටස් හතරින් භික්ෂු භික්ෂුණී කියන කොටස් දෙක ගත්තාම බුදුරජාණන් වහන්සේ මේ කොටස් දෙක ඇති කළ ආකාරය අපි පොඩ්ඩක් විමසා බලමු. ප්‍රථම වතාවට ලෝකයේ භික්ෂු කියන කොටසක් නිර්මාණය වෙන්නේ බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව පවත්වන්න බරණැස ඉසිපතනාරාමයට වැඩම කළා. ඉසිපතනාරාමේදී පස්වක තවුසන් හමුවේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කළා. දේශනාව අවසානයේ පළමුව කොණ්ඩඤ්ඤ තවුසාද අනතුරුව වප්පබද්දිය මහා නාම අස්සජි යන අයද පිළිවෙලින් මේ දේශනාව නැවත නැවතත් ශ්‍රවණය කිරීම තුළ සෝවාන් මගඵල නුවණ ලැබුවා. සෝවාන් මගඵල නුවණ ලැබූ මේ පිරිසට බුදුරජාණන් වහන්සේ ශාසන ඉතිහාසයේ සුවිශේෂී පළවෙනි පියවර ඒ තමයි තමන්ගේ දකුණු ශ්‍රී හස්තය දිගු කළ කතා කරා. මේ ගිහි පිරිසට ගිහි 5 දෙනාට කතා කළා. ඒහි බික්ඛු මහණ මෙහි එන්න. දැන් මේ අය තුල තියෙන්නේ ගිහි ඇඳුම්. නමුත් බුදුහාමුදුරුවෝ කතා කරන්නේ මහණ මෙහි එන්න. භික්ෂුව මෙහාට එන්න කියලා කතා කරන්නේ. අර ගිහි අයට කතා කරනවා දකුණු ශ්‍රී හස්තය දිගු කරලා ඒහි බික්කුචර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස් අන්ත කිරියාය. මහණ මෙහි එන්න බඹසරේ හැසිරෙන්න දුක් කෙලවර කරන්න. මෙහෙම කතා කරනකොට පින්නතුනි අර 5 දෙනාගෙම හිසකෙස් කැපිලා ගිහිවත් ඉවත් වෙලා ගිහි ඇඳුම් ඉවත් වෙලා සිවුරු ඉබේ පෙරවිලා බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට පෙනී සිටියා මහා තෙරුන් වහන්සේලාසේ. මහ භික්ෂු නම වශයෙන් පෙනී සිටියා. මෙන්න මේ පැවිද්ද උපසම්පදාව දෙකම දැන් වර්තමානයේ පැවිදි කරන්න එක අවස්ථාවක් ගන්නවා, උපසම්පදා කරන්න තව අවස්ථාවක් ගන්නවා. ඒක කොතනින්ද ඇති වුනේ කියලා අපි බලමු. නමුත් මේ වෙලාවේ පැවිදි වීමයි උපසම්පදා වීමයි දෙකම එකට සිද්ධ වුනේ. මොකද්ද පැවිද්ද කියන්නේ? පැවිද්ද කියලා කියන්නේ ගිහි කෙනෙක් ශාසනයට ඇතුළු වීම. අද නම් තියෙන ගොඩක් දේවල් ඒකට කියන්න. එදා සිද්ධ වුණේ බුදුහාමුදුරුවන්ගේ දකුණු ශ්‍රී හස්තය දිගු කළා කතා කළා විතරයි. අර 5 දිනාට. හැබැයි 5 දිනාම සෝවාන්. අද පැවිදි වෙන්නේ සෝවාන් අය නෙමෙයිනේ.
ඒ නිසා ඒ 5 දිනාම සෝවාන් 5 දිනාට තමයි මේ කතා කරන්නේ. මහාන මෙහියෙන්න බඹසරේ හැසිරෙන්න දුක් කෙලවර කරන්න. බඹසර කියන්නේ බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ උතුම් හැසිරීම කියන එකයි. අර 5 දිනාටම කතා කළාම පැවිද්දයි උපසම්පදාවයි දෙකම ලැබුණා. එතකොට පැවිද්ද උපසම්පදාව දෙකම උපසම්පදාව දැන් අද දෙන්නේ උපසම්පදාව වෙනම. ඒ කියන්නේ සාමාන්‍ය සීලයක ඉඳලා උසස් සීලයකට යන එකට කියනවා උපසම්පදාව අදි සිල් ලැබීම. සාමාන්‍ය සීලයක ඉඳලා ප්‍රධාන වශයෙන් සතර සංවර සීලයකට යනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය. මෙන්න මේ වගේ ප්‍රධාන සිල්පද 4කට යනවා. මේවා හරිම ගැඹුරු මහා පුළුල් ක්ෂේත්‍රයක් නියෝජනය කරන සිල්පද 4ක් තමයි සතර සංවර සීලය කියලා කියන්නේ. එතකොට උපසම්පදාවේදී වෙන්නේ අන්නේ తত্ত্বය. සාමාන්‍ය සීලයක ඉඳලා අදි සීල් වැඩි සීලයක් පුළුල් සීලයකට ගමන් කිරීම. ඒක තමයි උපසම්පදාවේදී වෙන්නේ. හැබැයි එදා මේ 5 දෙනාම කොණ්ඩඤ්ඤ වප්පපත්තිය මහානාම අස්සජි 5 දෙනාම සෝවාන් වෙලානේ. එතකොට ගුණයේ අග්‍රතැනටපත් වෙලා දස සංයෝජනවල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස 3 නැති කරලා. එතකොට පින්නතුනේ මේ අය නිවන දැන් මේ වෙනකොට ස්පර්ශ කරලා. මොකද අනිවාර්යයෙන්ම ඊළඟ පියවරේදී නිවන් දකිනවා. නිවන් මාර්ගයට ඇතුළු වෙලා ඉවරයි. ඒ නිසා මේ අයට ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව දුන්නා. කවුරුවත් පැවිදි කරන්න සිවුරු හොයාගෙන එන්න ඕන නෑ. බුදුහාමුදුරුවන්ගේ අර ප්‍රකාශයෙන්ම මහාන මෙහියෙන්න බඹසරේ ඇසිරෙන්න දුක් කෙලවර කරන්න කියලා කියනවත් එක්කම පැවිද්දයි උපසම්පදාවයි අර මා පෙර කී පරිදි සිද්ධ වුණා. ඔන්න ශාසනයේ ප්‍රථම පැවිදි උපසම්පදාව. ඊළඟට පස්සක තවුසන් පස්සක මහණුන් වුණානේ පැවිද්දත් එක්ක පැවිදි උපසම්පදාවත් එක්ක. ඊළඟට මේ 5 දෙනාට මේ ස්වාමීන් වහන්සේලා 5 නමට අනත්ත් ලක්ෂණ අනාත්ම ලක්ෂණ සූත්‍රය දේශනා කළා. මුලින් දේශනා කළේ මොකක්ද? ධම්සක් පැවතුම් සූත්‍රය. දෙවැනියට දේශනා කළේ සෝවාන් වුණාට පස්සේ අනාත්ම ලක්ෂණ සූත්‍රය. ආත්මයක් නැහැ. මමය මාගේ කියන දෙයක් නැහැ. එතකොට මේ අනාත්ම ලක්ෂණ සූත්‍රය ශ්‍රවණය කරලා ඒ 5 දෙනාම රහත් භාවයටපත් වුණා. ඔන්න රහතන් වහන්සේලා 5 නමක් බවට පත් වුණා. ඊළඟට බුදුහාමුදුරුව පිළිබඳව දැනගත් යසකුල පුත්‍රයා ඔහුගේ ප්‍රධාන යාළුවෝ 4 දෙනෙක් හිටිය විමල සුභාහු පුන්නජි ගවම්පති කියලා. 4 දෙනයි. ඊළඟට තවත් යාළුවෝ 50 දෙනයි. එතකොට යසකුල පුත්‍රයයි යාළුවෝ පළවෙනිවෙන් ආපු යාළුවෝ 4 දෙනයි. තව යාළුවෝ 50 දෙනෙකුයි. දැන් මෙතන කීයද? ඔක්කොම 55යි. මේ 55 දෙනාටම බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා. ධර්මයේ දේශනා කිරීමෙන් පස්සේ මේ අය ඔක්කොම සෝවාන් භාවයටපත් වුණා. අවසානයේ මේ 55 දෙනාටත් දුන්නේ අර මුලින් දුන්න ඒහි භික්ෂු මහාන උපසම්පදාවමයි. ඒ මහාන උපසම්පදාව කියලා කිව්වේ බුදුහාමුදුරුවෝ දකුණු ශ්‍රී හස්තයේ දිගු කරලා කතා කළා. මහාන මෙහියෙන්න මේ ගිහි අයට කතා කරන්නේ. මහාන මෙහියෙන්න බඹසරෙහි හැසිරෙන්න දුක් කෙලවර කරන්න. ඒහි භික්ඛුචර බ්‍රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියාය. මෙහෙම කියනවත් එක්ක මේ ඇයටත් පැවිදි උපසම්පදාව ලැබුණා. පසුව දහම් දේශ රහත් භාවයට පත් කළා. මේ රහත් 69ක් දැන් ඉන්නවා. බුදුහාමුදුරන්ගේ පළවෙනි පියවර හරිම සාර්ථකයි. රහත් 69ක්
මේ රහත් 69ට අවවාදයක් කරලා බලාගෙන හිටියේ නෑ. යොහු සුළුව ධර්ම ප්‍රචාරය ආරම්භ කළා. රහත් 69 ධර්ම ප්‍රචාරය පිටක් කළා කිව්වා චරත භික්කවේ චාරිකං මහණෙනි චාරිකාවේ හැසිරෙන්න. බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ ජනතාවට හිත පිණිස සැප පිණිස. ලෝකානුකම්පාය ලෝකයට අනුකම්පාවෙන්. අත්තාය හිතාය සුඛාය අර්ථය පිණිස හිත පිණිස සැප පිණිස. දේව මනුස්සානං දෙව් මිනිසුන්ට හිත සැප පිණිස. චාරිකාවේ හැසිරෙන්න. මා ඒකේන දේ අගමිත්ත. දෙදෙනෙක් හැබැයි එක මාර්ගය යන්න එපා. මාර්ග 60ක යන්න 60 දෙනා. ගිහිල්ලා දේසේත භික්කවේ ධම්මං භික්කවේ මහණෙනි දේසේත දේශනා කරන්න ධම්මං ධර්මය ආදි කල්යාණං මච්චේ කල්යාණං පරියෝසాన කල්යාණං. ආදි කල්යාණං මුල පිරිසිදු මච්චේ කල්යාණං මැද පිරිසිදු පරියෝසాన කල්යාණං අග පිරිසිදු. මුල මැද අග පිරිසිදු ධර්මයේ දේශනා කරන්න කිව්වා. මෙන්න මෙහිම අවවාද කළා ධර්ම ප්‍රචාරයේ පිටක් කළා පෙන්නතුනේ. මේ 69 දහම් පණිවිඩයත් අරගෙන ආධ්‍යාත්මික විමුක්ති පණිවිඩය අරගෙන නික්ලේශී කෙනෙකු වීමේ අවශ්‍ය පණිවිඩය අරගෙන ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ කිරීමේ පණිවිඩය අරගෙන වැඩම කළා. මේ පිරිස එහෙම වැඩම කරවලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ උරුවෙල් දනව්වට වැඩම කළා. බුදුහාමුදුරුවෝ මේ අය පිටත් කරලා උන්වහන්සේ එක තැනක ඕගොල්ලෝ ශිෂ්‍යයෝ ඕගොල්ලෝ යන්න මම මෙතන ඉන්නම් කියලා හිටියේ නෑ. පරමාදර්ශී ගුරුවරයෙකුගේ ලක්ෂණ විදහා දක්වමින් උන්වහන්සේත් වැඩම කළා උරුවෙල් දනව්වට. මේ උරුවෙල් දනව්වට යන අතරමඟදී මුණ ගැහුණා බද්ද වග්ගිය කියලා කුමාරවරු 30 දෙනෙක්. මේ 30 දෙනාටත් ධර්මීය දේශනා කරලා ඒ අයත් පළමුව සෝවාන් මගඵල නුවණ, ඉන්පසුව හිවික්ෂු පැවිදි උපසම්පදාව, ඉන්පසුව රහත් වීම කළා. අනතුරුව මේ 39ත් එක්ක ධර්මචාරිකාවේ වැඩියා උරුවෙල් දනව්වට වැඩම කළා. උරුවෙල් දනව්වේ උරුවේල කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප මේ 3 දෙනා ප්‍රමුඛ දහසක් පිරිස මේ අයටත් විවිධ ප්‍රාතිහාර්ය දක්වමින් මේ අය දමනය කරලා පුරුෂ ධම්ම සාරති ගුණයෙන් මේ අය දමනය කරලා ඒ අයටත් ලබා දුන්නා ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව. එහෙනම් මුල් කාලේ බොහෝ පිරිසකට ලබා දුන්නේ ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව. පින්නතුනි ඊළඟට ශාසනයේ තියෙනවා උපසම්පදා වර්ග කීපයක්. උපසම්පදා වර්ග 8ක් තියෙනවා. මේ උපසම්පදා වර්ග 8 අතරේ පළවෙනි එක තමයි ඔය මම කිව්වේ. ඒහි භික්ෂු පැවිදි උපසම්පදා. තව තියෙනවා උපසම්පදා වර්ග 7ක්. දැන් ඔබ භික්ෂුව ඔබේ ගමේ පොඩි හාමුදුරුවෝ උපසම්පදාවට එක්කරගෙන යනකොට ඔබ දන්නේ නැහනේ කිසි දෙයක්. අන්න ඒ දැනුවත් කිරීම තමයි මේ කරන්නේ. බෞද්ධයෙක් හැටියට දැනගෙන ඉන්න ඕන. මේ හාමුදුරුවෝ දැන් කොතනද ඉන්නේ? අදි සිල් ලබලා ඉන්නේ. එතකොට උන්වහන්සේට අපි සලකන්න ඕන, ගරු කරන්න ඕන, කටයුතු කරන්න ඕන කොහොමද? උපසම්පදා භික්ෂුව කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන? තමන්ගේ වගකීම් මොනවද? මෙන්න මේ පිළිබඳව දෙපාර්ශවයම දැනුවත් වීම අවශ්‍යයි පින්වතුනි. ඒකයි මේ දැනුවත් කරන්නේ. එතකොට මුල් ඒහි භික්ෂු පැවිදි උපසම්පදාව, 2 සරණාගමන උපසම්පදාව, 3 පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදාව, 4 දුතේන උපසම්පදාව, 5 අට ගරු ධම්ම පටිග්ගහන උපසම්පදාව, 6 අට වාචික උපසම්පදාව, 7 ඕවාද පටිග්ගහන උපසම්පදාව, 8 ඤත්ති චතුත්තකම්ම උපසම්පදාව. මේවා පිළිබඳ දල වශයෙන් අපි සලකා බලමු මොකද්ද කියන්නේ කියලා.
දැන් දෙවැනි උපසම්පදාව සරණාගමන උපසම්පදාව. සරණාගමන උපසම්පදාව කියන්නේ පින්වතුනි කෙනෙක් සරණ සීලයේ පිහිටවීමෙන් ලබා දෙන උපසම්පදාව. දැන් සරියුත් හාමුදුරුවෝ රාද කියන බමුණ පැවිදි කරලා උපසම්පදා කළේ මේ සරණාගමන උපසම්පදාවේ. ඒ කියන්නේ මොකද්ද? සරියුත් හාමුදුරුවෝ ඇහුවා බුදුහාමුදුරුවන්ගෙන් ස්වාමීනි බොහෝ පිරිසක් අපි බණ කිව්වට පස්සේ පැවිදි වෙන්න කැමැත්ත පළ කරනවා. මේ අයට මොකද කරන්නේ? අන්න ඒ අය පැවිදි කිරීමේ අවස්ථාව දුන්නා බුදුහාමුදුරුවෝ භික්ෂූන්ට. උන්වහන්සේ අවවාද කළා තාසු දිසාසු ඒ දිසාවල තේසු ජනපදේසු ඒ ජනපදවල පබ්බාජේත පැවිදි කරන්න උපසම්පාදේත උපසම්පදා කරන්න කියලා භික්ෂූන්ට බලය පැවරුවා. බලය විමධ්‍යගත කළා. ශාසනික බලය. එතකොට පින්නතුනි මේ සරණාගමන උපසම්පදාවේදී වෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා මේ සරණ සීලයේ පිහිටුවීමත් එක්කම එයාට පැවිද්දයි උපසම්පදාවයි දෙකම ලැබෙනවා. එතකොට රාද බමුණාට ලබා දුන්නේ මෙන්න මේ උපසම්පදාව සරණාගමන උපසම්පදාව. පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදාව පින්වතුනි පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදාවේදී සිද්ධ වෙන්නේ ප්‍රශ්න කීපයක් අහනවා. මොනවද අහන ප්‍රශ්න? ඒක නාමකින්, ද්වේ නාමකින්, තීනි නාම, එක යනු මොකද්ද, දෙක යනු මොකද්ද, තුන යනු මොකද්ද? මේවට දෙන්නේ ගැඹුරු උත්තර. දැන් එක කියන්නේ මොකද්ද කියලා ඇහුවාම අපි හිතනවා මේ එකේ ඉලක්කම ගැන ඇහුවයි කියලා. නෑ. ලෝකයේ තියෙන මිනිසුන්ට තියෙන පළවෙනි ගැටලුව ප්‍රශ්නය මොකද්ද? ඒක නාමකින්. ඒක තමයි මිනිස්සුන්ට කුසකින්න. ඒ නිසා මිනිස්සු සබ්බේ සත්තා ආහාරට්ටිතික. සියලු සත්ත්වෝ ආහාරයෙන් යැපෙනවා. ඕක තමයි දෙන්න ඕන උත්තරය. එතකොට කාශ්‍යප හිමියන්ට ලබා දුන්නේ මෙන්න මේ පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදාව. සත් අවුරුදු වයසේ පසු වෙත සෝපාක හිමියන්ට ලබා දුන්නේ මේ උපසම්පදාව. පින්නතු කාශ්‍යප හිමියන්ටත් මේ උපසම්පදාව ලබා දුන්නා පඤ්ඤ ව්‍යාකරණ උපසම්පදාව. හතරවෙනි එක තමයි දුතේන උපසම්පදාව. දුතේන කියන්නේ දූතයෙකු අත යවුවා කියන එකයි. එතකොට දූතයෙකු ලවා කරවන උපසම්පදාව දුතේන උපසම්පදාව. දුතේන උපසම්පදාව දුන්නේ අඩ්ඩකාසී කියලා කාන්තාවකටයි. එතකොට අඩ්ඩකාසී තෙරණියට ලබා දුන්නේ මෙන්න මේ උපසම්පදාව. ප්‍රජාපති ගෞතමිය ඇතුළු 500ක් කාන්තාවන්ට ලබා දුන්නේ ගරු ධර්ම 8ක් පනවලා අට ගරු ධර්ම පටික්කාන උපසම්පදාව. ඊළඟට උබතෝ සංඝයා, උබතෝ කියන්නේ කොටස් දෙකම භික්ෂු භික්ෂුණී. උබතෝ සංඝයාට ඉදිරියේ ලබා දුන්නේ උපසම්පදාව තමයි අට්ඨවාචික උපසම්පදාව. අට්ඨවාචික උපසම්පදාව. ඊළඟට ඕවාද පටිග්ගහන උපසම්පදාව. අවවාද වශයෙන් යමක් ප්‍රකාශ කළා. එතකොට ඒ අවවාද පිළිගැනීමත් එක්ක ලැබුණු උපසම්පදාව තමයි මේ ඕවාද පටිග්ගහන උපසම්පදාව කියලා කියන්නේ. ඊළඟට පින්නතුනි අටවෙනි එක තමයි ඤත්ති චතුත්ථකම උපසම්පදාව. මේ ඤත්ති චතුත්ථකම උපසම්පදාව කියලා කියන්නේ මේ වර්තමානයේ දෙන උපසම්පදාව. අද සාමණේර හාමුදුරු කෙනෙක් 20 වයස් සම්පූර්ණ වුණාට පස්සේ උන්වහන්සේට ලබා දෙන උපසම්පදාව තමයි මේ කියන්නේ මේ ඤත්ති චතුත්ථකම උපසම්පදාව කියලා. මේ විදියට උපසම්පදා වර්ග 8ක් පිළිබඳව බණ පොතේ
සඳහන් වෙනවා පින්වතුනි. මේ උපසම්පදාව ලබද්දී උපසම්පදා අපේක්ෂකයාගෙන් නැත්නම් සාමණේර හාමුදුරුවන්ගෙන් අද විමසා සිටිනවා අන්තරායික ධර්මයන් ඔබ ළඟ ඔබ තුල තියෙනවද? ඒ කියන්නේ කුෂ්ඨ තියෙනවද? gadu තියෙනවද? තුවාල වන තියෙනවද? ඇදුම රෝගය, අපස්මාරය, ඔබ මිනිස්සෙක්ද, පුරුෂයෙක්ද, දාසයෙක්ද, ණයකාරයෙක්ද, යුද බටයෙක්ද, මව්පියන්ගේ අවසර තියෙනවද? විසි වයස් සම්පූර්ණ වෙලාද? පාත්‍රා සිවුරු තියෙනවද? මේ වහන. ඒවා අහලා තමයි උපසම්පදාව ලබා දෙන්නේ. උපසම්පදාව වූ භික්ෂුවකට තියෙනවා පින්වතුනි ඊටාම වැදගත් ශික්ෂා 227ක්. භික්ෂුවකට භික්ෂුණියකට තියෙනවා 311ක්. 304කට අධිකරණ සමත හතත් එකතු වුණාම 311ක් තියෙනවා. එතකොට උපසම්පදා භික්ෂුවක් ප්‍රධාන වශයෙන් 4 පරාජිකාවක් ආරක්ෂා කරන්න ඕන. පරාජිකා නොවි ඉන්න ඕන. ඒකට තියෙනවා මෛතුන ධම්ම පරාජිකාව. මෛතුන සේවනයෙන් කාමාශ්වාදයෙන් අයින් වෙන්න ඕන. මෛතුන ධම්ම අදත්තා දාන සොරකමින් අයින් වෙන්න ඕන. මනුස්ස විග්ඝහ පරාජිකාව. මිනිසෙකු මරණයට පත් කිරීම උපදෙස් දීමෙන් අයින් වෙන්න ඕන. උත්තර මනුස්ස ධම්ම පරාජිකාව. ඒ කියන්නේ නැති ಗುಣ පෙන්වා දීමෙන් වැළකෙන්න ඕන. ඒ නිසා තමන්ට තමන් අවංක වෙලා කටයුතු කිරීම මෙහිදී අවශ්‍යයි. මෙන්න මේ ආකාරයට තමයි පින්වතුනි මේ උපසම්පදා ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි දැනුවත් වෙලා තියෙන්න ඕන මේ උපසම්පදා වර්ග 8 පිළිබඳව. මොකද වර්තමාන උපසම්පදාව තමයි අපි විශේෂයෙන් දැනගන්න ඕන ඤත්ති චතුත්ථකම්ම උපසම්පදාව කියන එක. උපසම්පදා කරනවා කියලා ඉස්සෙල්ල දැනුම් දීලා ඊට පස්සේ කර්ම වාක්‍යයක් කියලා ඊට පස්සේ තමයි මේ උපසම්පදා වාක්‍ය කියවලා උපසම්පදා කරන්නේ. එතකොට සාමණේර හාමුදුරුවෝ වගකීම් සහිත කෙනෙක් බවට පත් වෙනවා. සාමාන්‍ය භික්ෂුවක් නෙවෙයි එතකොට. ඉතින් තව කෝටියක් සංවර සීලයෙන් යුක්ත භික්ෂුවක් බවට පත් වෙනවා. ඉතින් මේ භික්ෂුව දැනගන්න ඕන උපසම්පදා වුණාට පස්සේ මම කවුද? මගේ වගකීම් මොනවද? මං කොච්චර ආදර්ශ සම්පන්න වෙන්න ඕනද? මගේ ඇවතුම් පැවතුම් මං ක්‍රියාත්මක කරන්නේ කොහොමද? මේ පිළිබඳව දැනුවත් වීම තියෙන්න ඕන පින්වතුනි. මේ පිළිබඳව දැනුවත් වෙලා තමයි කටයුතු කරන්න ඕන. අන්න ඒ විදියට තමයි ක්‍රියාත්මක වෙන්න ඕන. එතකොට ඔය භික්ෂූන් වහන්සේලා අතරේ තියෙනවනේ මේ සාමණේර පැවිද්ද කියන එකක්. ඔය සාමණේර පැවිද්ද මුලින්ම ඇති වුණේ රාහුල කුමාරයා මහාන කරන වෙලාවේ. රාහුල කුමාරයා බුදුහාමුදුරුන්ගෙන් දායාද ඉල්ලන්න ආවට පස්සේ උන්වහන්සේ මේ දායාද ඉල්ලගෙන පන්සලටම ගියාම බුදුහාමුදුරු සරියුත් හාමුදුරන්ට කතා කරලා කිව්වා මේ රාහුල පැවිදි කරන්න කියලා. ශාසන දායාදය දෙන්න කියලා. ඉතින් රාහුල හාමුදුරු පොඩිනේ. ඒ නිසා රාහුල හාමුදුරන්ට මෙන්න මේ පැවිද්ද ලබා දුන්නා. මොන පැවිද්දද? සාමණේර පැවිද්ද. එතකොට සාමණේර පැවිද්ද දුන්නේ සරණාගමණයෙන්. සරණාගමණයෙන් තමයි සාමණේර පැවිද්ද දුන්නේ. ඒ නිසා අපට පැහැදිලි වෙනවා පින්වතුනි මෙන්න මේ සරණාගමන පැවිද්ද ලබා දුන්නා සාමණේර පැවිද්ද හැටියට. එතකොට ඔන්න ඔතනින් තමයි සාමණේර පැවිද්ද ඇති වුනේ. දැන් ඉතින් සාමණේර පැවිද්ද වෙනමයි උපසම්පදා පැවිද්ද වෙනමයි වශයෙන් තමයි ඇති වෙන්නේ. ඉතින් මේ පිළිබඳව තමයි අපි දැනුවත් වීම අවශ්‍යයි. මේවත් වරින් වර දැනගන්න ඕන පින්වතුනි ශාසනීය ක්‍රියාකාරකම්. එතකොට අපට ශාසනය පිළිබඳවත් අවබෝධයක් ලැබෙනවා. කරන පින්කම් පිළිබඳවත් අවබෝධයක් ලැබෙනවා. අන්න ඒ සඳහායි මේ අද දැනුවත් කිරීම.
පින්වතුනි අද මේ ධර්ම දානමේ පින්කමෙහි පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරේ රාම්‍යලතා රත්නායක මෑණියන් සහ දමයන්ති පෙරේරා නැන්දනිය විසිනුයි. මේ පින්වතුන්ගේ ප්‍රධාන අරමුණ ඕස්ට්‍රේලියාවේ පදිංචි සැප්තැම්බර් 26 වන දින උපන් දිනයේ සමරන ජෙනිටා මුදුමනී කුමාරි මහත්මියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරන අතර එතුමියගේ පවුලේ සියලු දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. තවත් අරමුණු කීපයක් සඳහන් කරලා තියෙනවා. පරලෝ සැපත් ඩී.ඩී. රත්නායක පියාණන්ට, බීටා වික්‍රමසිංහ දයාබර මෑණියන්ට, සුනිල් රත්නායක දයාබර සොහොයුරා ඇතුළු නමින් පරලෝ සැපත් සියලුම ඥාති හිතවත් සැමට පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ පින් මේ පින්වතුන්ටත් අනුමෝදන් වේවා. ඒ අය සුඛිත මුදිත වේවා. අමා මහ නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරමු. කොරෝනා වසංගතයෙන් සියලුම දෙනා ආරක්ෂා වේවා. දේශකයාණන් වහන්සේටත් මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාව ලැබේවා. ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු පවුලේ සැමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවපත් භව දීර්ඝායුෂ වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත පරලෝ සුගතිය වේවා. අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ඕස්ට්‍රේලියාවේ පදිංචි සැප්තැම්බර් 26 වන දින උපන් දිනයේ සමරන ජෙනිටා මුදුමනී කුමාරී මහත්මියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයකට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සහ එතුමියගේ පවුලේ සියලුම දෙනාටත් සෙත් ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ රාම්‍යලතා රත්නායක මෑණියන් සහ දමයන්ති පෙරේරා නැන්දනිය විසින්. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පවුලේ පින්වත් සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, ඊමෝ මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසුව සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.